අපි ගිය පාඩමේදී සාකච්ඡා කළේ අණු සහ අයනවල ලුයිස් ව්‍යුහ පිළිබඳව. අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අණු සහ අයන ප්‍රභේදවල හැඩ පිළිබඳ නිගමන වලට කොහොමද අපි එන්නේ කියලා. සනජත කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය පදනම් කරගෙන අණු අයන ප්‍රභේදවල හැඩ නිගමනය කිරීම තමයි අද සාකච්ඡාවේ බලාපොරොත්තුව. සනජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය මින් අදහස් කරන්නේ කිසියම් ප්‍රභේදයක අණුවක හෝ අයනයක මධ්‍ය පරමාණු වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් අතර විකර්ෂණ බල අවම වන පරිදි ත්‍රිමාණ අවකාශයේ ඒ ඉලෙක්ට්‍රෝන යුගල අවකාශයේ ව්‍යාප්ත වෙනවා. ඒ අනුව හැඩ තීරණය කිරීම තමයි මේ සනුජතා ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. බලමු කිසියම් ප්‍රභේදයක අණු හෝ අයනවල මධ්‍ය පරමාණුවේ සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල මධ්‍ය පරමාණුවේ සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල කියලා කිව්වම එතන තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මේ බලන්න මේ ජල අණුව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය. මේ ඔක්සිජන් වඩා තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. නිදහස් ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට. මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්, මේවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ත්‍රිමාණ අවකාශයේ ව්‍යාප්ත වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බල අවම වන පරිදි ත්‍රිමාණ අවකාශයේ මේවා අවකාශයේ ව්‍යාප්ත වෙනවා. ඒ අනුව තමයි මේ බන්ධන දෙක අවකාශයේ දිශාගත වෙන යම්කිසි ආකාරයකට. මේ බලන්න අණුවල හෝ අයනවල මධ්‍ය පරමාණුවේ සනුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගල ඒවා අතර අවකාශ පරතරය හැකිතරම් වැඩි වන ආකාරයට සැකසී ඇති බව මුලින්ම ඒ පිළිබඳ අදහස් පළ කළේ රොනල්ඩ් ගිලෙස්පයි හා රොනල්ඩ් සිඩ්නි නයිහෝල්ම්. මේ තමයි ඒ පිළිබඳ මුලින්ම අදහස් පළ කළේ. මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර ඇති විකර්ෂණ හේතු කොටගෙන ත්‍රිමාණ අවකාශයේ ව්‍යාප්ත වීම පිළිබඳව මුලින්ම අදහස් ඉදිරිපත් කරේ මේ අය. නමුත් යම්කිසි ප්‍රභේදයක මධ්‍ය පරමාණු ආවර්තවගේ යම් කාණ්ඩයක ඇති විට උදාහරණයක් වශයෙන් මේ ජල අණුවේ මධ්‍ය පරමාණු තියෙන්නේ ආවර්තවගේ 16 වන කාණ්ඩය. කාණ්ඩවල ඇති මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණු වශයෙන් ඇති විට එවැනි ප්‍රභේදවල මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ ක්‍රියාත්මක වන ආකාරයත් ඒ වගේම ආන්තරික ලෝහ කටයන වල මධ්‍ය පරමාණු ආන්තරික ලෝහ කටයන හෝ ලෝහ මධ්‍ය පරමාණු වශයෙන් ඇති විට එවැනි ප්‍රභේදවල හැඩ පිළිබඳව විවිධ තීරණ ගැනීම
පිළිබඳ අදහස් ඉදිරිපත් කරේ නයි හෝල්ම් විසින්. දැන් බලමු ගිලෙස්ප්සි විසින් ප්‍රධාන කාණ්ඩ මූලද්‍රව්‍යවල ඒ කියන්නේ ගිලෙස්ප්සි කරේ යම්කිසි ප්‍රභේදයක මධ්‍ය පරමාණු ආවර්තකයේ යම් කාණ්ඩයකට අයත් වේ නම් එවැනි අණුවල හැඩය පිළිබඳවද එවැනි අණුවල හැඩ පිළිබඳ ගිලෙස්ප්සි තමයි අදහස් ඉදිරිපත් කළේ. නමුත් නයි හෝල්ම් විසින් ආන්තරික මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණු වන විට ඒවා අයත් කරගන්නා හැඩය පිළිබඳ නිගමනවලට ලැබුණේ මොවුන්ගේ අදහස් අනුව. නමුත් ගිලෙස්ප්සි විසින් තමයි VSEPR වාදය ඉදිරිපත් කිරීම මගින් අණු හා අයනවල හැඩ පිළිබඳ නිගමනවලට එළඹීමට අදහස් ඉදිරිපත් කළේ. VSEPR වාදය කියන එක අදහස මෙන්න මේ. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය. ඒ කියන්නේ කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණුව ගත්තම මධ්‍ය පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ හැඩවලට බලපාන්නේ. ඒතර මධ්‍ය පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල වර්ග දෙකක්. ඒ යුගල වර්ග දෙක තමයි මේ ඉදිරිපත් කරේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මෙන්න මේ බන්ධන යුගල් හා එකසර යුගල් පදනම් කරගෙන මේවායේ හැඩ තීරණය කිරීම තමයි VSEPR වාදය යන්නේ අදහස් කරන්නේ. අය බලමු ඒ පිළිබඳ තවත් තොරතුරු. මධ්‍ය පරමාණු වට ඇති ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් ගන්නවා. ඔබ දැන් දන්නවා ජලාණුව ගැන ඔබට කියලා දුන්නා. මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ආකාර දෙකයි. මොනවද ආකාර දෙක? එක ආකාරයක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්, අනිත් ආකාරය එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. නෂ්ටි දෙකක ආකර්ෂණයට යටත්ව ඇති ඉලෙක්ට්‍රෝන යුගල. නෂ්ටි දෙකක පරමාණු දෙකේ නෂ්ටි දෙකක ආකර්ෂණයට යටත්ව ඇති ඉලෙක්ට්‍රෝන යුගලයට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. පරමාණුවේ එක නෂ්ටියකට ආකර්ෂණය යටතේ එක නෂ්ටියකට පමණක් ආකර්ෂණයට යටත්ව ඇති ඉලෙක්ට්‍රෝන යුගලයක් හඳුන්වන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් හැටියට. මේ බලන්න නෂ්ටි දෙකක ආකර්ෂණයට යටත්ව ඇති ඉලෙක්ට්‍රෝන යුගල හෙවත් බන්ධන සෑදීමේ නිරත වී ඇති ඉලෙක්ට්‍රෝන යුගල තමයි පළමුවන ආකාරය. ඒ ඉලෙක්ට්‍රෝන යුගල් වර්ග දෙකෙන් එක ආකාරයක් මේ තියෙන. මේ තමයි එක ආකාරය. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. පරමාණු දෙකේ නෂ්ටි වලට යටත්ව පවතින ඉලෙක්ට්‍රෝන යුගලය මේක. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය. ඊළඟ වර්ගය තමයි දෙවන වර්ගය බන්ධන සෑදීමට සහභාගී නොවු. නැති බන්ධන සෑදීමට සහභාගී නොවු ඉලෙක්ට්‍රෝන යුගල හෙවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. මේ අනුව මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධාන වශයෙන් ආකාර දෙකක්. එක ආකාරයක් තමයි නෂ්ටි දෙකට යටත්ව පවතින ඉලෙක්ට්‍රෝන යුගලය. ඒකට කියන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය. අනිත් ආකාරය තමයි එක නෂ්ටියකට යටත්ව ඇති බන්ධන සෑදීමට සම්බන්ධ නොවු ඉලෙක්ට්‍රෝන යුගලය. ඒවට කියනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. දැන් බලන්න මෙන්න එක ආකාරයක් මෙන්න අනිත් ආකාරය. එකසර ඉලෙක්ට්‍රෝන තනි නෂ්ටියක ආකර්ෂණ බලයට යටත් නිසා එකසර ඉලෙක්ට්‍රෝන යුගලය තනි නෂ්ටියක ආකර්ෂණ බලයට යටත් නිසා බන්ධන සෑදීමට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන යුගල වලට වඩා අවකාශයේ වැඩි පරිමාවක ව්‍යාප්තව පවතිනවා. අවකාශයේ වැඩි පරිමාවක
ව්‍යාප්තව පවතී. ඒ කියන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයකට සාපේක්ෂව මේ නිදහසේ පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගලය එකසර ඉලෙක්ට්‍රෝන යුගලය අවකාශයේ වැඩි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින බව තමයි ඉන් අදහස් කරන්නේ. මේ අනුව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අවකාශයේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වලට සාපේක්ෂව. අපි දැන් බලමු යම් පරමාණුවක් ආශ්‍රිත වූ එකසර ඉලෙක්ට්‍රෝන යුගල හා බන්ධන සෑදීමට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන යුගල මේ සියල්ලම විකර්ෂණ ඒකක ලෙස ක්‍රියා කරමින් ඒවා අතර පරතරය වැඩි කර ගැනීමට නැඹුරු වෙනවා. ඉන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෙතන තියෙන එකසර යුගල් දෙකක්. මේ එකසර යුගල් අවකාශයේ බන්ධන යුගල් අවකාශයේ පැතිරී ඇති ප්‍රමාණයට සාපේක්ෂව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අවකාශයේ විශාල ප්‍රදේශයක පැතිරෙනවා. මෙන්න මේ එකසර යුගල් අතර ඇති වෙන විකර්ෂණ බල එකසර හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර ඇති වෙන විකර්ෂණ බල මේ සේරම ඉලෙක්ට්‍රෝන වලින් හැදිච්ච බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකකින් යුගලයකින් මේවා නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේවට කියන්නේ විකර්ෂණ ඒකක විකර්ෂණ ඒකක විකර්ෂණ ඒකක මේත් විකර්ෂණ ඒකකයක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් ඒ වගේම එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ සියල්ලම සංයුජතා කවචයේ තියෙන විකර්ෂණ ඒකක ඒ විකර්ෂණ ඒකක අතර විකර්ෂණ බල අවම වන පරිදි ත්‍රිමාන අවකාශයේ මේ බන්ධන කොහාට හරි දිශාවකට යොමු වෙනවා. ඒ අනුව තමයි හැඩය තීරණය වෙන්නේ. මේ බලන්න යම් පරමාණුවක් ආශ්‍රිත වූ එකසර ඉලෙක්ට්‍රෝන යුගල මේක හා බන්ධන සෑදීමට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන යුගල මේක විකර්ෂණ ඒකක ලෙස ක්‍රියා කරමින් මේවා විකර්ෂණ ඒකක ලෙස ක්‍රියා කරමින් ඒවා අතර පරතරය වැඩි කර ගැනීමට නැඹුරු වෙනවා. ඉතින් මේ විකර්ෂණ බල ඒවා අතර ක්‍රියාත්මක වෙමින් පුළුවන් තරම් ඒවා අතර පරතර වැඩි කර ගැනීමට නැඹුරු වෙන්නේ. පරමාණු දෙකක් අතර බහුබන්ධනයක් තිබුණා. අපි මේ කතා කළේ ඒක බන්ධන ගැනනේ. එක්ක ද්විත්ව බන්ධන, එක්ක ත්‍රිත්ව බන්ධන, බහුබන්ධනයක් තිබුණා. එක් බහුබන්ධනයක් එක විකර්ෂණ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට අපි ගත්තොත් HCN මේ ත්‍රිත්ව බන්ධනයක් මේක ඒක බන්ධනයක්. නමුත් මේ ත්‍රිත්ව බන්ධනය එක විකර්ෂණ ඒකකයක් මේ ඒක බන්ධනය එක විකර්ෂණ ඒකකයක් ලෙස සලකන බව තමයි මින් අදහස් වන්නේ. මේවත් විකර්ෂණ ඒකක. මේ C වඩා විකර්ෂණ ඒකක දෙකක් තියෙනවා. විකර්ෂණ ඒකක. මේ අනුව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් ඒ වගේම එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් විකර්ෂණ ඒකක ලෙස සලකනු ලබන්නේ. ඒ අතරම ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධනද එක විකර්ෂණ ඒකකයක් ලෙස තමයි සලකන්නේ. අපි බලමු ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන මේ
පරමාණු දෙකක් අතර තිබිය හැකි සහ සන්නජ බන්ධන වර්ග 3ක්. ඒ ආකාර තුනම ද්විත්ව, ත්‍රිත්ව හෝ ඒක බන්ධන මේ සියල්ලම විකර්ෂණ ඒකකයක් ලෙස තමයි සලකනු ලබන්නේ. විකර්ෂණ ඒකකයක් ලෙස සියලුම ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ඒ සියල්ලම විකර්ෂණ ඒකක එකක් ලෙස සලකනු ලබනවා මේ ඒකකයේදී. විකර්ෂණ ඒකක ඇතැම් විට VSEPR ඒකක නමින්ද හඳුන්වයි. ඒ සෑම විකර්ෂණ ඒකකයක්ම තියෙන්නේ සන්නජතා කවචයනේ. අණුවක හෝ අයනයක මධ්‍ය පරමාණුව වටා තමයි මේ විකර්ෂණ ඒකක සියල්ලම පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු විකර්ෂණ ඒකක VSEPR ඒකක ලෙසද හැඳුන්වීම තමයි මේ සඳහන් වෙන්නේ. VSEPR ඒකක ලෙස අපි මේ වගේ උදාහරණයක් ගත්තොත් PH3 මේ ආකාරයි. මධ්‍ය පරමාණුව පොස්පරස් මෙහි P වටා විකර්ෂණ ඒකක තියෙනවා 1, 2, 3, 4 මේ සියල්ලම විකර්ෂණ ඒකක. අපි තවත් උදාහරණයක් ගත්තොත් සල්ෆයිඩ් දැන් ළමයි කියන්න බලන්න මේ සල්ෆයිඩ් සල්ප මධ්‍ය පරමාණු මේ මධ්‍ය පරමාණු වටා ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාව කීයද? මෙන්න ඒක බන්ධන 2යි මෙන්න ද්විත්ව බන්ධන මේ එකසර යුගල්. ඒක බන්ධන තියෙනවා ද්විත්ව බන්ධන තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා මෙතන ද්විත්ව බන්ධනයක් එකසර යුගල් තියෙනවා. දැන් ඔබට කියලා දී ඇති ආකාරයට S වල ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාව මෙතන 1යි මෙතන 1යි මේ ද්විත්ව බන්ධනයක් ගන්න එක විකර්ෂණ ඒකකයක් හැටියට එකසර යුගලයක් ගන්න එක විකර්ෂණ ඒකකයක් හැටියට මේ අනුව S වටා මුළු විකර්ෂණ ඒකක සංඛ්‍යාව 4ක් වෙනවා. දැන් බලමු ඊළඟ අවස්ථාවට මේ බලන්න කාබන් ඩයොක්සයිඩ්. දැන් කියන්න බලන්න කාබන් වල විකර්ෂණ ඒකක 2යි තියෙන්නේ. දැන් බලන්න HCN වල කාබන් වල විකර්ෂණ ඒකක 2යි තියෙන්නේ. මේ විකර්ෂණ ඒකක අතර ඇතිවන විකර්ෂණ අවමවන පරිදි ත්‍රිමාන අවකාශයේ මේ විකර්ෂණ ඒකක අවකාශීය ව්‍යාප්ත වෙනවා. අවකාශයේ ව්‍යාප්ත වෙනවා. සුදුසු පරිදි අවකාශයේ ව්‍යාප්ත වෙන මේ විකර්ෂණ ඒකකවල විකර්ෂණ අවමවන පරිදි මේ බන්ධන අවකාශයේ දිශාගත වෙනවා. සනජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය මගින් මේ ප්‍රභේදවල හැඩ තීරණය කිරීමේදී VSEPR වාදය අනුව VSEPR ඒකක සංඛ්‍යාව සැලකීමෙන් තමයි හැඩය තීරණය කරන්නේ. VSEPR ඒකක මේ කාබන් වල 2යි තියෙන දෙපැත්තට. මේ කාබන් වල VSEPR ඒකක 2යි තියෙන්නේ. මේ අනුව VSEPR ඒකක දෙකක් නම් ත්‍රිමාන අවකාශයේ බන්ධන දෙක දෙපැත්තට ව්‍යාප්ත වෙනවා. හරියට මේ කෝණයේ අංශක 180ක් වගේ. බලමු කාබන් ඩයොක්සයිඩ් හිදී මධ්‍ය කාබන් පරමාණු එක් ඔක්සිජන් පරමාණු සමග ද්විත්ව බන්ධනයක් බැගින් සාදා ඇත. HCN හිදී කේන්ද්‍රීය කාබන් පරමාණු
නාඩිජන් පරමාණු සමග ත්‍රිත්ව බන්ධනයක්ද? මේ කාබන් සහ හයිඩ්‍රජන් අතර ඒක බන්ධනයක්ද වෙනවා. මේ අනුව මෙතන විකර්ෂණ එකක දෙකයි, මෙතනත් කාබන් වටා විකර්ෂණ එකක දෙකයි. නිදසුනක් ලෙස HCN හි ත්‍රිත්ව බන්ධනය ඇති ඉලෙක්ට්‍රෝන යුගල තුනම තනි විකර්ෂණ එකකයක් ලෙස ක්‍රියා කරයි. මේ ත්‍රිත්ව බන්ධනය ඇති ඉලෙක්ට්‍රෝන යුගල තුනම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තුනම එක විකර්ෂණ එකකයක් ලෙස ක්‍රියා කරයි. එම බහුබන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනම N හා C පරමාණු දෙක අතර ස්ථානගත වී ඇති නිසා එම ඉලෙක්ට්‍රෝන යුගල තුනම එකිනෙකට ස්වාධීනව චලනය විය නොහැකිය. මේ කාබන් සහ හයිඩ්‍රජන් අතර තියෙනවා සහසනුජ බන්ධන තුනක්. ඉතින් අෂ්ටි දෙක අතර සහසනුජ බන්ධන තුනක් එකට බැඳී ඇති නිසා ඒවා එකිනෙක ස්වාධීනව එකකට සාපේක්ෂව එකක් වෙනස් වෙන්න බෑ. ඒ තුනම එකට සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා නිරන්තරයෙන්ම ත්‍රිත්ව බන්ධනය සලකන්නේ එක විකර්ෂණ එකකයක් හැටියට. ඒ අනුව කාබන් වටා විකර්ෂණ එක දෙකයි, මේ කාබන් වටා විකර්ෂණ එක දෙකයි. දැන් ඔබ මේ දක්වා ඉගෙන ගත්තේ ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් කියලා කියන්නේ එක විකර්ෂණ එකකයක් ලෙසට. බලමු. ලුයිස් ව්‍යුහය පදනම් කරගනිමින් ඉතා නිරවද්‍ය ලෙස මධ්‍ය පරමාණු ආශ්‍රිතව ඇති විකර්ෂණ ඒක ගන්න හඳුනාගත හැකිය. පහත වගුවේ දක්වා ඇති නිදසුන් කීපය මගින් මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගාන VSCPR ඒක ගාන හඳුනා ගන්නා අයුරු පෙන්වා දී ඇත. එතකොට දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ ප්‍රභේද කීපයක් තෝරාගෙන ඒ මධ්‍ය පරමාණු වටා ඇති සියලුම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කොපමණද? එක සැර යුගල් කොච්චර තියෙනවද? අවසානයේදී ඒ මධ්‍ය පරමාණු වටා මුළු විකර්ෂණ එකක කොච්චර තියෙනවද? ඒ පිළිබඳව අපි බලමු. ඉගෙන ගන්න බලන්න මේ වගුව. බලන්න සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වල මධ්‍ය පරමාණු සල්ෆර්. සල්ෆර් වටා ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන බන්ධන යුගල් 4ක් තියෙනවා. එක සැර යුගල් එකක් තියෙනවා. S වටා ඉලෙක්ට්‍රෝන 6නේ. 6න් 4ක් බන්ධන. ඉතුරු දෙක එක සැර. බන්ධන යුගල් 4යි එක සැර යුගල් 1යි. මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල ගාන මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන කීයක් තියෙනවද? බන්ධන 4ට 4යි යුගල් මෙතන 1යි 5යි. දැන් කියන්නේ විකර්ෂණ එක ගන්න S වටා දෙපැත්තට 2යි මෙතන 1යි. ද්විත්ව බන්ධනයක් එක විකර්ෂණ එකකයක් කියලා සලකන්නේ. ඒතර මේ පැත්තට 1යි විකර්ෂණ එකක, මේ පැත්තට 1යි 2යි එක සැර යුගලයි. විකර්ෂණ එකක 3යි. දැන් බලන්න ඊළඟ එක. S වටා මේ එක විකර්ෂණ එකක ද්විත්ව බන්ධනය, මේ එක විකර්ෂණ එකක, මේක විකර්ෂණ එකක, මේක සැර යුගලත් විකර්ෂණ එකක. මේ අනුව මුළු විකර්ෂණ එකක තියෙනවා 1යි 2යි මෙතන 1යි 3යි එක සැර යුගලයි 4යි. විකර්ෂණ එකක 4ක් තියෙන කෙලවරේ 4ක් දාන්න ඕන VSCPR එකක විකර්ෂණ එකක මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන ගත්තොත් S වටා තියෙන බන්ධන 2යි යුගල් 2යි මෙතන 2යි බන්ධන 2ට 4යි මෙතන 1යි 5යි. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංයුජතා කවච 5ක් තියෙනවා. නමුත් විකර්ෂණ එක තියෙන්නේ 4යි. දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් S වටා ද්විත්ව බන්ධන 3යි. බන්ධන 6ක් තියෙනවා.
ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙනවා. බන්ධන යුගල් 6ක් තියෙනවා. බන්ධන යුගල් 6ක් තියෙනවා. මෙන්න මුළු යුගල් ගාන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 6යි. නමුත් විකර්ෂණ ඒක ගාන 3යි. එක විකර්ෂණ ඒකකයයි තවත් විකර්ෂණ ඒකකයයි තවත් විකර්ෂණ ඒකකයයි. විකර්ෂණ ඒකක සංඛ්‍යාව කීයද ළමයි? 3යි. බලනෙත්සිය මධ්‍ය පරමාණු කාබන්ට මේ පැත්තට එක ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන බන්ධන යුගලයක්. මේ පැත්තට තියෙන CN අතර බන්ධන යුගල් 3. මුළු කාබන්ට ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4කට සීමා වෙනවා. නමුත් විකර්ෂණ ඒකක තියෙන්නේ මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. විකර්ෂණ ඒකක දෙකයි. බලන්න NO2 දාන NO2 දාන නයිට්‍රෝනියම් අයනය එන්නට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. එන්නට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. එච්චරයි තියෙන්නේ. විකර්ෂණ ඒකක දෙපැත්තට 2යි. මේ ද්විත්ව බන්ධන එක විකර්ෂණ ඒකකයක්. මේකත් එක විකර්ෂණ ඒකකයක්. විකර්ෂණ ඒකක 2යි. දැන් ඔබට පැහැදිලි ඇති මධ්‍ය පරමාණු වට ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාවන් සොයන ආකාරය බලන්න. VSEPR වාදය අනුව අණු සහ අයන ඒවා අතර විකර්ෂණ බලය අවම වන පරිදි විකර්ෂණ ඒකක එකිනෙකින් ඈත් වී ඒවා අතර පරතරය වැඩි කරගෙන ස්ථායීකරණය වී ඇත. අණු හෝ අයනවල මධ්‍ය පරමාණු වටා තමයි මේ විකර්ෂණ ඒකක තියෙන්නේ. ඒ විකර්ෂණ ඒකක වල විකර්ෂණ බල අවම වන පරිදි ඒවා එකිනෙකින් ඈත් වෙලා ත්‍රිමාන අවකාශයේ ඒ විකර්ෂණ ඒකක අතර පරතරය උපරිම වශයෙන් පවතින විදිහට ස්ථායීකරණය වෙලා ඒ ප්‍රභේද අවකාශයේ පවතිනවා. මේ වාදයෙන් කියවෙන එක. මොනවද මේ මධ්‍ය පරමාණු වටා ඇති විකර්ෂණ ඒකක? අපි දන්නවා විකර්ෂණ ඒකක මේ විදිහට හඳුන්වා දිය හැකි. අපි ජලය ගත්තොත් ඔක්සිජන් වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මේ එකසර යුගල් අවකාශයේ බන්ධන යුගල් වලට සාපේක්ෂව විශාල ප්‍රදේශයක පැතිරෙනවා. හේතුව මේ එකසර යුගල පරමාණුවේ එක න්‍යෂ්ටිකට පමණක් සම්බන්ධ නිසා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය න්‍යෂ්ටි දෙකකට සම්බන්ධ නිසා අවකාශයේ ව්‍යාප්තිය මේ තරම්ම නොවේ. එතකොට මෙන්න මේ එකසර අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. එකසර හා බන්ධන අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. බන්ධන හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. මේ අනුව මේ එකසර බන්ධන අතර ඇතිවන විකර්ෂණ බල එකිනෙකට වෙනස්. අවකාශයේ විශාල ප්‍රදේශයක පැතිරෙන මේවා අතර විකර්ෂණ බල වැඩි. අවකාශයේ ව්‍යාප්ති වැඩි. විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන්නේ. එකසර අතර විකර්ෂණ බල තමයි උපරිම. ඊට සාපේක්ෂව එකසර බන්ධන අතර විකර්ෂණ. අවම විකර්ෂණයක් තියෙන්නේ මේ බන්ධනවල ඉලෙක්ට්‍රෝන යුගල් අතර. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. මෙන්න මේ විකර්ෂණ බල එකිනෙකා අතර ඇති විකර්ෂණ බල එකිනෙකට වෙනස්. ඒවා අතර විකර්ෂණ අවම වන පරිදි ත්‍රිමාන අවකාශයේ මේ ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ත වෙනවා.
දැන් බලන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ අවකාශයේ ව්‍යාප්තිය මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ අවකාශයේ ව්‍යාප්තිය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක අවකාශ ව්‍යාප්තියට වඩා වැඩි. ඒක තමයි දැන් අපි මොහොතකට කලින් කිව්වේ මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ අවකාශයේ ව්‍යාප්තිය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයේ අවකාශ ව්‍යාප්තියට වඩා මේ එකසර යුගල් වල අවකාශ ව්‍යාප්තිය වැඩි. එබැවින් එකසර යුගල් දෙකක එකසර යුගල අතර ක්‍රියාත්මක වන විකර්ෂණය නැති එකසර අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බලවල ප්‍රබලතාව එකසර යුගල් අතර ඇතිවන විකර්ෂණ බලවල ප්‍රබලතාව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් මේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අවකාශයේ විශාල ප්‍රදේශයක පැතිරෙන්නේ නැහනේ. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර ඇතිවන විකර්ෂණ බලයට සාපේක්ෂව එකසර අතර විකර්ෂණ බලය වැඩි බව තමයි මේ කියවෙන්නේ. මේ බලන්න. එකසර යුගල අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බලවල ප්‍රබලතාව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් බන්ධන යුගල අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බලවල ප්‍රබලතාවට වඩා වැඩියයි සලකනු ලැබේ. මෙන්න මේක ඔබ මතක තියාගන්න ඕන මේ කරුණ. තර මේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයේ කියවන ප්‍රධාන කරුණක් දැන් සාකච්ඡා කරන්නේ අපි මේ බලන්න. එකසර යුගල අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බලවල ප්‍රබලතාව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බලවල ප්‍රබලතාවට වඩා වැඩියයි සැලකීම. මේක තමයි වැදගත් කරුණ. එකසර අතර විකර්ෂණ බලය මේ තියෙන එකසර අතර විකර්ෂණ බලය එකසර යුගල් අතර විකර්ෂණ බලය සාපේක්ෂ වැඩි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බලයට වඩා මේ තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අතර ඇතිවන විකර්ෂණ බලයට වඩා එකසර අතර විකර්ෂණ බලය වැඩි බව තමයි මෙහි කියවෙන්නේ. ඒ අනුව එකසර අතර විකර්ෂණ බලය උපරිමයි බන්ධන අතර විකර්ෂණ බලය අවමයි. එවනම් ඒ අතර තමයි මේ විකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතර එකසර හා බන්ධන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් අතර විකර්ෂණ බල ප්‍රබලතාව පවතින්නේ මේ ප්‍රබලතාවත් අතර. ඒ කියන්නේ ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන වැඩිම විකර්ෂණ බල තියෙන්නේ කොතනද? එකසර යුගල් අතර. ඊගාවට එකසර හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර. අවමය බන්ධන හා බන්ධන. ඔන්න ඔය විදිහට තමයි මේ විකර්ෂණ ඒකකවල විකර්ෂණ බල ප්‍රබලතා ක්‍රියාත්මක වෙන්නේ. දැන් නැවත හිතන්න වැඩිම විකර්ෂණ බලය තියෙන කොතනද? එකසර. ඊට වඩා අඩුයි එකසර බන්ධන. ඊටත් වඩා අඩුයි බන්ධන විකර්ෂණ බල. මේ තමයි VSEPR සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයෙන් කියන ප්‍රධාන කරුණු. දැන් මේ විකර්ෂණ බල මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේ නිසා එකසර යුගලයක් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ තියෙන එකසර යුගලයක් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ තියෙන බන්ධන යුගල එකසර යුගල අතර ක්‍රියාත්මක වන
විකර්ෂණ බල ප්‍රබලතාව සාපේක්ෂ වශයෙන් අතරමැදි ස්වභාවය. හරියටම හරි. සාපේක්ෂ වශයෙන් අතරමැදි ස්වභාවය. අතරමැදි ස්වභාවය කියන්නේ එකසර අතර විකර්ෂණය උපරිමයි. බන්ධන අතර විකර්ෂණය අවමයි. එකසර හා බන්ධන අතර විකර්ෂණ බලය පවතින්නේ එහි බල ප්‍රබලතාවය හැකියාව අපි සලකන්නේ එකසර විකර්ෂණ බලයට වඩා එකසර බන්ධන විකර්ෂණ බලය අඩු බව, ඊටත් වඩා අඩුයි බන්ධන අතර විකර්ෂණ බලය. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ විකර්ෂණ ඒකක අතර ක්‍රියාත්මක වන බල ප්‍රබලතා සංසන්දනය කරන්න. දැන් බලමු සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය. අපි මෙතෙක් සාකච්ඡා කළේ මේ බලන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බලය. ඒක තමයි උපරිම. අවම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බලය. ඒ අතර තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් අතර විකර්ෂණ බලය. මෙන්න මේ සිද්ධිය ඔබ මතක තබා ගත යුතුයි. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. බන්ධන යුගල හා එකසර යුගල අතර විකර්ෂණ බල. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බල අවම වන පරිදි තමයි ත්‍රිමාන අවකාශයේ මේ බන්ධන ව්‍යාප්ත වෙන්නේ. විකර්ෂණ ඒකක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ සියල්ලම විකර්ෂණ ඒකක ලෙස අපි සලකනු ලැබුවා. මෙතෙක් අපි ඉගෙන ගත්තේ විකර්ෂණ ඒකකයක් හැටියට එකසර යුගල් හෝ ඕනෑම ආකාරයක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. ඒවා ඒක බන්ධන වෙන්න පුළුවන්, ද්විත්ව බන්ධන වෙන්න පුළුවන්, ත්‍රිත්ව බන්ධන වෙන්න පුළුවන්. ඒවා සියල්ලම විකර්ෂණ ඒකකයක් ලෙස සැලකුවා. දැන් බලන්න විකර්ෂණ ඒකක බන්ධන ඉලෙක්ට්‍රෝන හෝ එකසර ඉලෙක්ට්‍රෝන. හරියටම හරි. විකර්ෂණ ඒකකයක් කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හෝ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. විකර්ෂණ ඒකක බන්ධන ඉලෙක්ට්‍රෝන හෝ එකසර ඉලෙක්ට්‍රෝන එම ඒකක කේන්ද්‍රීය පරමාණු මූලික කරගනිමින් අවකාශයේ ව්‍යාප්ත වී ඇති රටාව ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. මොකද මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා කියන්නේ? හොඳට බලන්න. විකර්ෂණ ඒකක එම ඒකක කේන්ද්‍රීය පරමාණු මූලික කරගනිමින් අවකාශයේ ව්‍යාප්තන ආකාරය අවකාශයේ ව්‍යාප්ත රටාව තමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ලෙස හඳුන්වන්නේ. මේ සියලුම ඉලෙක්ට්‍රෝන යුගල කිසියම් ප්‍රවේදයක මධ්‍ය පරමාණුවක් වඩා අවකාශය ව්‍යාප්ත වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් මේ සේරම ඉලෙක්ට්‍රෝන යුගල්. ඒ සියලුම ඉලෙක්ට්‍රෝන යුගල් අවකාශයේ ව්‍යාප්ත වන රටාවට තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. අණුවක හෝ අයනයක ජ්‍යාමිතියක් දක්වන විට බන්ධන කෝණයේ අගය දැක්විය යුතුයි. පහත වගුවේ දක්වා ඇත්තේ කේන්ද්‍රීය පරමාණු වටා ඇති විකර්ෂණ ඒකක ත්‍රිමාන අවකාශයේ ව්‍යාප්තව පවතින ආකාරය අනුව ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතීන් වෙනස් වන ආකාරයයි. කිසියම් ප්‍රවේදයක මධ්‍ය පරමාණු වටා බන්ධන හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සියල්ලම ව්‍යාප්ත වෙනවා. මේ සියල්ලම විකර්ෂණ ඒකක සියල්ලම ඉලෙක්ට්‍රෝන යුගල ලෙස සැලකුවාම ඒ අවකාශයේ ඒ ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය තමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා සලකන්නේ.
අපි දැන් බලමු ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අවකාශීය ව්‍යාප්තන ආකාරය. මේ බලන්න මධ්‍ය පරමාණු වටා විකර්ෂණයක දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අවකාශීය ව්‍යාප්ත වෙනවා නම් යුගල් දෙකයි. එහෙනම් දෙපැත්තට හරියට මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙපැත්තට ව්‍යාප්ත වෙනවා නම් කෝණය අංශක 180යි. එහෙනම් මේ යුගල ව්‍යාප්තිය රේඛීයයි. යුගල් දෙකක් අවකාශීය ව්‍යාප්තිය හැඩය රේඛීය. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නම් හැඩය රේඛීය. ඊළඟට බලමු ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් ඇති අවස්ථාව. මේ බලන්න. හරියට සීලමය සවිකර ඇති ෆෑන් එකක පෙත්තු තුන වගේ තුන් පැත්තට ගිහිල්ලා තියෙනවා. බලන්න. තලීය ත්‍රිකෝණාකාර. මේ මුළු තුන යාකලොත් සමපාද ත්‍රිකෝණයක් වෙනවා. සමපාද ත්‍රිකෝණයක මුළු තුනේට තමයි ව්‍යාප්තලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල් තුන. තලීය මේ යුගල් තුනම එකම තලයක තුන් පැත්තට දිශාගත වෙලා තියෙන්නේ. කෝණය ඉලෙක්ට්‍රෝන යුගල් අතර කෝණය අංශක 120යි. තලීය ත්‍රිකෝණාකාර. එහෙනම් ළමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නම් ජ්‍යාමිතිය රේඛීයයි. ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් නම් ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. දැන් හතරක්. බලන්න ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් නම් හරියටම මේ යුගල් ව්‍යාප්තිය චතුස්තලීයයි. චතුස්තලීයයි කියන එකේ අදහස මෙන්න මේ ආකාරයේ මේ ආකාරයේ චතුස්තලයක මුළු හතර ගත්තොත් මේ චතුස්තලයේ මුළු හතරට තමයි මේ යුගල් හතර ව්‍යාප්ත වෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල් හතර ව්‍යාප්ත වෙන්නේ චතුස්තලයේ මුළු හතරට මේ ආකාරයට. ඔන්න ආකාරයට. මේ තමයි ඉලෙක්ට්‍රෝන යුගල වල දිශානතය. චතුස්තලයක මේ කෝණය අංශක 109.5යි. චතුස්තලයක මුළු හතර ඒ මුළු හතරේ මැදේ මෙතන තමයි මෙතන සිට තමයි ඉලෙක්ට්‍රෝන යුගල් හතර ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්ත වෙලා තියෙන චතුස්තලයක මුළු හතරට මෙතන බන්ධන කෝණය ගත්තොත් අංශක 109.5යි. ඒ ඉලෙක්ට්‍රෝන යුගල් අතර පවතින බන්ධන කෝණය අංශක 109.5යි. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් නම් එම ප්‍රභේදයේ එම ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ති හැඩය චතුස්තලීයයි. මේ තමයි චතුස්තලීය කියන එකේ අදහස. චතුස්තලයක මුළු හතරේ තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන යුගල් වල කෙලවර මැදේ තමයි ඉලෙක්ට්‍රෝන යුගල් එතෙන් සිට තමයි ව්‍යාප්ත වෙන්නේ චතුස්තල ආකාරයට. මේ නිසා ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් නම් අපි හැඩය කියන්නේ චතුස්තලාකාර. මේ තියෙන්නේ ත්‍රිමාන රූපේ. ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් තියෙන අවස්ථාවේ සාකච්ඡා කළේ මේ ඉලෙක්ට්‍රෝන යුගල් පහක් තියෙන අවස්ථාව. ත්‍රිමාන රූපය. බලන්න. මෙන්න මෙතන මේ එක යුගලයක්, මේ එක යුගලයක්, මේ අනිත් යුගලය. ඉහළට පහළට තියෙන යුගල් දෙක අමතක කරන්න මොහොතකට. මෙන්න මේ යුගල් තුන ගන්න 1යි, 2යි, 3යි. හරියට සීලින් ෆෑන් එකක ෆෑන් එකේ පෙත්තු තුන වගේ තුන් පැත්තට යන්නේ මෙහෙම. 1යි 2යි 3යි. එකක් ඊළඟ එක තලිය ත්‍රිකෝණාකාරව තුන් පැත්තට යන ෆෑන් එකේ පෙත්තු තුන වගේ. ඒ පෙත්තු තුන තියෙන ස්ථානෙට ඉහළට සහ පහළට තමයි අනිත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙක පවතින්නේ. ත්‍රියානත ද්විපිරමිඩාකාර.
විකර්ෂණ ඒකක 3ක්. විකර්ෂණ ඒකක 3ක් එකම තලයේ ඇත. ඒ අතර කෝණයේ අංශක 120යි මෙති. ඉතිරි ඒකක දෙක එම තලයේ ලම්බක ඉහළට පහළට තියෙනවා. මෙන්න මේ ආකාරයට හරියට මෙන්න මේ ඔය ආකාරයට එකම තලයක දිශාගත වෙලා තියෙන තුන් පැත්තට. මේ කෝණයේ අංශක 120යි. මේ අතර කෝණය. මේ 120යි. මේ 120යි. මේ ව්‍යාප්තියට ලම්බකව ඉහළට සහ පහළට තියෙනවා ඉතිරි. මේකට අංශක 90ක කෝණයකින්. ඉහළට සහ පහළට ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ මේ ආකාරයට 1යි 2යි 3යි එකම තලයක මේ ත්‍රිමාන රූපයක් හඳින්නේ. ඊට ලම්බකව මේවා හරියටම අංශක 120 කෝණයකින් මේ අතර 120. ඊට ලම්බකව ඉහළට සහ පහළට මෙහෙම ව්‍යාප්ත වෙනවා. මේ කෝණයේ අංශක 90යි. මේ කෝණයේ අංශක 90යි. හරියටම මේ අපි හඳුන්වන්නේ මෙන්න මේ ආකාරයට. ඔය ආකාරයට ත්‍රියානත ද්විපිරමිඩාකාර ස්වරූපයක්. ත්‍රියානත ද්විපිරමිඩාකාර ස්වරූපයක්. එකම තලයේ සමපාද ත්‍රිකෝණයක් ඊට ලම්බකව ඉහළින් එක ලක්ෂයක් ඊට පහළින් තව ලක්ෂයක් මේ මුළු තුනෙන් යා කළා මෙතෙන්ට මේ ආකාරයට පිරමිඩ දෙකක් එනවා. ත්‍රියානත ද්විපිරමිඩාකාර හැඩය. तर අපි ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් ත්‍රිමාන අවකාශයේ ව්‍යාප්තිය ගත්තොත් ඒ යුගල් 5 මෙන්න මේ ආකාරයි. යුගල් 3ක් එකම තලයේ. ඉතින් ලම්බකෝ ඉහළට පහළට තවත් දෙකක්. හරියට අපි හිතුවොත් සීලමය සවිකර ඇති ෆෑන් එක පෙත්තු තුන තුන් පැත්තට යනවා. මේකෙත් ඒ වගේ. ඉතින් ලම්බකව පෙත්තුනට ලම්බකව ඉහළට එකයි පහළට එකයි. ඒ පෙත්තු තුනේ මුළු වලින් පහළට යා කළොත් එන්න මේ විදිහට ත්‍රියානත ද්විපිරමිඩාකාර. මේ අනුව ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය 5ක් නම් ත්‍රියානති ද්විපිරමිඩාකාර. ඔබට මතකද ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් නම් රේඛීය, ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් නම් තලීය ත්‍රිකෝණාකාර, ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් නම් චතුස්තලාකාර, යුගල් 5ක් නම් ත්‍රියානති ද්විපිරමිඩාකාර, යුගල් 6ක් නම් යුගල් 6. බලන්න එකම තලයක යුගල් 4යි. එකම තලයක යුගල් 4යි. ඉතිරි යුගල් දෙක ඉහළට පහළට. මෙන්න මේ ආකාරයට එකම තලයක යුගල් 4යි. ඊට ලම්බකව ඉහළට පහළට තවත් යුගල් දෙකක්. මේ ආකාරයට එකම තලයක මේ විදිහට යුගල් 4ක් විහිදෙනවා. සමපාද නැත්නම් සමචතුරස්‍ර. සමචතුරස්‍රයක් ගත්තොත් සමචතුරස්‍රයක මේ පාද සේරම එක සමානයි. මේ සමචතුරස්‍රයක මුළු හතරේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගල් 4 ව්‍යාප්ත වෙලා. සමචතුරස්‍රයේ මැද මේ කෝණයේ අංශක 90යි. මේ අංශක 90යි. අංශක 90යි. සමචතුරස්‍රයක මුළු හතරට ගිහිලා තියෙන්නේ යුගල් 4ක්. ඒ සමචතුරස්‍රයේ හරි මැදට සම්බන්ධ වෙනවා තවත්
මේ විදිහට යුගල් දෙකක්. තොර මේක ත්‍රිමාන අවකාශයේ හැඩය ගත්තොත් මෙන්න මේ විදිහට. සමචතුරස්‍රයක ත්‍රිමානව මෙහෙම බැලුවොත් සමචතුරස්‍රයක මුළු හතරේ මේ යුගල් හතරක් විහිදලා තියෙන්නේ. මේ ආකාරයට යුගල් හතර ඊට ලම්බකව තියෙන ඉහළට සහ පහළට ඉතිරි යුගල් දෙක මේ ආකාරයට. ତර මේවා යා කළොත් මෙහෙම එන්නේ. මේ ආකාරයට හරියට තලාටක්. තලාටක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ. මේ බලන්න. මේ ආකාරයේ समचतुरस्र द्विपिरामिडाकार चतुरस्र द्विपिरामिडाकार चतुरस्र द्विपिरामिडाकार හැඩය කියලා අපි කියන්නේ මේවට. चतुरस्र द्विपिरामिडाकार මේ ආකාරයේ चतुरस्र द्विपिरामिडाकार හැඩය. तोර මේ අශ්වතලය කියන අදහසත් ඉදිරිපත් කරනවා. තලාටක්නේ අශ්වතලය. तोर समचतुरस्र द्विपिरामिडाकार නැත්නම් අශ්වතලය තලාටක්. මේ समचतुरस्‍රයේ උඩින් එක පිරමිඩයක් යටින් තව පිරමිඩයක් චතුරස්‍ර පිරමිඩීය. නැත්නම් समचतुरस्र द्विपिरामिडाकार මුළු ගත්තොත් මේ විදියට चतुरस्र द्विपिरामिडाकार. ඕක තමයි අපි හඳුනන්නේ අශ්වතලය කියලා. එතකොට මේ බලන්න එකම තලයක ඉලෙක්ට්‍රෝන යුගල් 4යි මේ තියෙන්නේ. එකම තලයක ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. එම තලයට ලම්බකව මේවා එම තලයේ ලම්බකව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. ප්‍රභේදයේ හැඩය ඉලෙක්ට්‍රෝන යුගල අවකාශ ව්‍යාප්තිය අශ්වතලය. දැන් ළමයි කියන්න මධ්‍ය පරමාණු වඩා නැත්නම් කිසියම් ප්‍රභේදයක සනුජත කවචේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නම් හැඩය රේඛීයයි. ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් නම් හැඩය තලීය ත්‍රිකෝණාකාරයි. යුගල් හතරක් නම් චතුස්තලාකාරයි. පහක් නම් ත්‍රියානති द्विपिरामिडाकारයි. හයක් නම් අශ්වතලයයි. මෙන්න මේවා ඔබට මතකයේ තිබිය යුතුයි. ළමයි අද අපි සාකච්ඡා කරේ සනුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය. සනුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය මගින් අණු හෝ ආයනවල හැඩ නිගමනය කිරීම තමයි ඉන් බලාපොරොත්තු වන්නේ. ආරම්භයේදීම සාකච්ඡා කළේ කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණුව ගත්තොත් අණුවක හෝ ආයනයක මධ්‍ය පරමාණු වඩා පවතින විකර්ෂණ ඒකක ගැන අදහස් තමයි මුලින්ම පළ කළේ. මධ්‍ය පරමාණු වඩා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන්න පුළුවන්, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන්න පුළුවන්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණ ඒකක ලෙස හඳුන්වනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලොත් විකර්ෂණ ඒකක ලෙස හැඳින්වුවා. ඒ වගේම පරමාණු දෙකක් අතර ඒක බන්ධන, ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන මේ සියල්ලමත් විකර්ෂණ ඒකක එකක් ලෙස තමයි සැලකුවේ. ද්විත්ව බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක්, ඒක බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක්, ත්‍රිත්ව බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක් ලෙස සැලකුවා. මේ අනුව කිසියම් අණුවක හෝ ආයනයක
මධ්‍ය පරමාණු වටා ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණ ඒකක ලෙස සැලකුවා. එහිදී එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් එක විකර්ෂණ ඒකකයක් ලෙසත් ඒක බන්ධන හෝ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන එක විකර්ෂණ ඒකකයක් ලෙසත් සැලකුවා. මෙන්න මේ විකර්ෂණ ඒකක අතර ඇතිවන විකර්ෂණ බල අවම වන පරිදි තමයි ත්‍රිමාන අවකාශයේ මේ විකර්ෂණ ඒකක දිශාගත වෙන්නේ. මේ විකර්ෂණ ඒකක ගැන කතා කිරීමේදී ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය සනුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය මගින් සඳහන් කරනවා එකසර යුගල් අවකාශ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අවකාශයේ ව්‍යාප්ත වෙන්නේ සුළු ප්‍රදේශයක. හේතුව නෂ්ටි දෙකක් අතර තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් ව්‍යාප්ත වෙන්නේ. ඒකට හේතුව. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් එක නෂ්ටිකට විතරයි සම්බන්ධ. ඒ නිසා එකසර යුගල් අවකාශයේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ඊට වඩා සීමිත ප්‍රදේශයකයි ව්‍යාප්ත වෙන්නේ. මෙන්න මේ එකසර යුගල් අතර තමයි විකර්ෂණ බලය වැඩිම. එකසර හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බලය ඊට සාපේක්ෂව අඩුයි. බන්ධන යුගල් හා බන්ධන යුගල් අතර විකර්ෂණ බලය අවමයි. මේවා තමයි ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයෙන් කියවුනේ. ඊට අමතරව කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණු වටා මේ සියලුම විකර්ෂණ ඒකක ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස සැලකුවොත් එකසර හෝ බන්ධන විකර්ෂණ ඒකක ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස සැලකුවොත් ඒ ඉලෙක්ට්‍රෝන යුගල් වල අවකාශයේ ව්‍යාප්තිය තමයි අවසානයට සාකච්ඡා කළේ. කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අවකාශයේ ව්‍යාප්ත වෙනම් එක රේඛීයයි. යුගල් 3ක් නම් තලීය ත්‍රිකෝණාකාරයි. යුගල් 4ක් නම් චතුස්තලාකාරයි. 5ක් නම් ත්‍රියානති දීපිණාකාරයි. 6ක් නම් අෂ්ටතලීයයි. මෙන්න මේ කොටස තමයි අද සාකච්ඡා කළේ. අපි මේ කොටසෙන් ඉතිරි කොටස ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු.